වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණයේ මොහාන් පෙරේරා, ප්‍රකාශය TDKA ජයන්ත. සංචරණ සීමා දැන් ක්‍රියාත්මකයි. එම නීති ක්‍රියාත්මක වන්නේ දැන් නිරීක්ෂණයට පොලිසියේ 22000ක්. තවත් කොවිඩ් මරණ 44ක්. වරාය නගරයෙන් වසරකට ඩොලර් මිලියන 3000ක විදේශ ආයෝජන. නිරෝධායන නීති උල්ලංඝනය කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට නඩු. වැඩිමිලට පොහොර විකුණු වෙළෙන්දකු පොහොර මිටියේ 1200ක් සමග අත්අඩංගුවට. රජයේ එන්නත් වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් අසත්‍ය ප්‍රචාර සිදු කරන වෙබ් අඩවි පිළිබඳව රජයේ විමසිල්ලෙන්. දිවයින වටා අඩු පීඩන තත්ත්වයක්. සුලිකුණාටුවක අවධානමක්. ලෝකයේ දෛනිකව හඳුනා ගන්නා නව කොවිඩ් ආසාදිතයන්ගෙන් අඩක් දකුණු ආසියාවේ. ජපන් ඔලිම්පික් ගම්මානයේ සේවක සේවිකාවන්ගෙන් 80%කට කොවිඩ් එන්නත. ඊයේ රාත්‍රී 11 සිට දිවයින පුරා සංචරණ නීති ක්‍රියාත්මක කෙරේ. ඒ ක්‍රියාත්මක වන කාලය තුළ නිරෝධායන රීතීන් ක්‍රියාත්මක වීම පිළිබඳ නිරීක්ෂණය සඳහා පොලිස් නිලධාරීන් 22000ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. දිවයින පුරා ජංගම රථ සංචාර, පාමුර සංචාර, යතුරුපැදි සංචාර ක්‍රියාත්මක කෙරේ. මෙම කාල සීමාවේ ඔසුසැල් විවෘතව තැබේ. එක් අයෙකුට යම් ඖෂධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ළඟම තිබෙන ඔසුසැලට යා හැක. අත්‍යවශ්‍ය සේවා හැර අනිකුත් කිසිදු අයෙකුට කිසිදු හේතුවක් නොමැතිව හෝ හැදුනුම්පතේ අංක ක්‍රමයට හෝ වෙනත් ක්‍රමයකට නිවසින් පිටවීමට අවසර නොමැත. ගැබිනි කාන්තාවන්ට, නිදාගත රෝග සහිත පුද්ගලයන්ට, හදිසි හෘදයාබාධ වැළඳෙන අයට හෝ ළමයින්ට ඇතිවන හදිසි රෝග පවතී නම් ළඟම රෝහලට යා හැක. අත්‍යවශ්‍ය සියල්ල ක්‍රියාත්මකව පවතී. අදාළ රාජකාරී ආයතන නිකුත් කර ඇති ලිපිය හෝ තමන් සතු හැදුනුම්පත බලපත්‍ර ලෙස භාවිත කළ හැකිය. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ජංගම සේවා සහ බේකරි නිෂ්පාදන බෙදාහැරීම සඳහා ජංගම සේවා මෙන්ම බෙදාහැරීම් සේවා ක්‍රියාත්මක කළ හැක. අත්‍යවශ්‍ය සේවාවල නියුතු අය මාර්ගයේ ගමන් කිරීමේදී අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනයේ නොයදෙන ලෙස ඉල්ලීමක් කෙරේ. අපරීක්ෂාකාරී ලෙස ක්‍රියා කළහොත් අද සිට නීතිමය කටයුතු සිදු කෙරේ. තවත් කොවිඩ් මරණ 44ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 1132කි. මෙම අයගෙන් 23 දෙනෙකු වයස 71 ඉක්ම වූ වෙති. අවුරුදු 61ත් 70ත් අතර 11 දෙනෙක්ද, අවුරුදු 51ත් 60ත් අතර 7 දෙනෙක්ද, වයස අවුරුදු 31ත් 40ත් අතර 2 දෙනෙකුද වෙති. මෙම මරණවලට මූලික හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි. දියවැඩියාව, හෘද රෝග වැනි නිදහංගත රෝග ආශ්‍රිත සංකුලතා ඔවුන්ට තිබුණි. මෙම මිය ගෑගෙන් 30 දෙනෙකු පිරිමි ආසාදිතයෝ වෙති. මේ අතර ඊයේ තවත් කොවිඩ් ආසාදිතයින් 3538 දෙනෙකු වාර්තා විය. නිරෝධායන නීති උල්ලංඝනය කොට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සහ පක්ෂ සමාජිකින් පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ ඉක්ුත්තා පාතුම් ලැබූ උද්ඝෝෂණයට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තලංගම පොලිසියට දැනුම් දී තිබේ. උද්ඝෝෂණය පැවැත්වීමට පෙර පොලිසිය දැනුම් දී තිබුණේ නිරෝධායන නීති අනුව එය පැවැත්විය නොහැකි බවයි. ඒ පිළිබඳව විපක්ෂ නායකවරයා දැනුවත් කර තිබුණි. පොලිසිය උපදෙස් නොතකා ඔවුහු උද්ඝෝෂණය පැවැත්වූහ. මූලික සෞඛ්‍ය නිර්දේශද කඩ කරමින් ජනතාවට ආහාර වන ආකාරයෙන් මේ පිරිස ක්‍රියා කළ බව පොලිසිය පෙන්වා දෙයි. ඊට අදාළව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු රූපවාහිනී නාලිකා මගින් සිද්ධියට අදාළව සංස්කරණය නොකළ දර්ශන ලබාගෙන වැඩිදුර විමර්ශන කරන ලෙස අධිකරණය පොලිසියට දැනුම් දුන්නේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. මෙරට වරාය නගරයත් සමග ජාත්‍යන්තරයේ විශේෂ ආර්ථික කලාප සමග තරග කිරීමට ශක්තියක් මෙරට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. වරාය පනත හරහා විශාල ආයෝජනයක් බලාපොරොත්තු වේ. වරාය නගර සම්බන්ධ කොමිසම ජනාධිපතිවරයාට පත් කර සුදුසු පුද්ගලයන් අදාළ තන්ත්‍ර වලට ඉක්මනින් පත් කර ගැනීම. ඉතා ඉක්මනින් විදේශ ආයෝජන ගෙන්වා ගැනීම අදහසයි.
වසරකදී අවම වශයෙන් ඩොලර් මිලියන 3000ක විදේශ ආයෝජන අපේක්ෂා කෙරේ. එම නගරයට සියලු පහසුකම් ලබා දී ඇත්තේ මේ හේතුවෙනි. සම්මත කරගත් නව නීති සමග මෙම බැරෑරුම් කාර්ය කොමිසමට බාර දී ඉදිරියට ගෙන යාම බලාපොරොත්තුවයි. මුල් වර්ෂවලදී ඩොලර් බිලියන 5කට ආසන්න මුදලක් දළදේශීය නිෂ්පාදනයට එකතු කර ගැනීමට මෙයින් හැකියාව ලැබේ. ඉන් පසු වසරවලදී එම මුදල ඩොලර් බිලියන 15ක් පමණ වනු ඇත. ඕනෑම රටක අයෙකුට මේ ආයෝජනය කළ හැක. රජයේ බලාපොරොත්තු වන්නේ ලෝකයේ සෑම තැනකින්ම ආයෝජන ලබාගෙන රට දියුණු කිරීම බව රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. රජයේ සහතික මිලට වඩා වැඩි මිලට රසායනික පොහොර අලෙවි කළ වෙළෙන්දකු නීතිය රැහැන්ට හසු කර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීහු සමත් වෙති. මොහු මහියංගනේ රිදී මාලියද්ද ප්‍රදේශයේ ප්‍රාදේශීයකම් කොට්ටාශයේ ව්‍යාපාරිකයෙකි. එහිදී සංගවා තිබූ පොහොර මිටි 1200ක් සොයා ගැනීමට හැකිවිය. අත්අඩංගුවටගත් ව්‍යාපාරිකයාට නඩු පැවරේ. අදාළ පොහොර තොගේ රජයේ අනුමත හා පවතින මිලට ගොවීන්ට ලබා දෙනු ඇත. කාබනික පොහොර භාවිතයේ දිරිගැන්වීම සඳහා රජයේ නීති පැනවීමත් සමග ඇතැම් කූට වෙළඳුන් මෙලෙස ක්‍රියා කරනු දක්නට ලැබේ. මෙවැනි වැටලීම් තවදුරටත් සිදු කිරීමට පාරිභෝගික අධිකාරිය සූදානමින් සිටී. ඊශ්‍රායලය හා පලස්තීන අතර ඇති වූ සටන් විරාමයේ හේතුවෙන් දැන් ඊශ්‍රායලයේ සිටින මෙරට ජනතාවට බියවීමට හේතුවක් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී හේමන්ත විජේරත්න මහතා පවසයි. ජාතික ගුවන්විදුලියේ ඊයේ රාත්‍රී විකාශනය වූ විගමනක නවෝදය වැඩසටහනට එක්වමින් ඔහු මේ බව කීවේය. මෙම ගැටුම් අවස්ථාවේ එම රටවල සිටි ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගත්තේය. ඔවුන්ගේ ඥාතීන්ට ශ්‍රමිකයන් හා සම්බන්ධ වීමට දැන් අවස්ථාව ඇතැයි ඔහු කීවේය. ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් සේවයේ දෙන රටවල් 14ක තානාපති කාර්යාල 9ක්, මහ කොමසාරිස් කාර්යාල 3ක් සහ කන්සියුල කාර්යාල 3ක් අලුතින් පිහිටුවීමට දැන් ක්‍රියා කර තිබේ. 1948 දී බ්‍රිතාන්‍ය රජය ප්‍රදානය කළ ඩොමිනියන් නිදහස් තත්ත්වයෙන් මුළුමනින්ම ඉවත් වී ශ්‍රී ලංකාව නිදහස් වෛරී ජනරජයක් බවට පත් වී අදට වසර 49ක් සපිරේ. වසර 157ක් බ්‍රිතාන්‍ය සමග පැවති අවසන් බැඳීමද අවසන් කරමින් 1972 මැයි මාස 20 වෙනිදා මධ්‍යහ්න 12 පසුවී විනාඩි 43ට යෙදුණු සුබ මොහොතින් ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් වුණේ. එදින මධ්‍යහ්න 12 පසුවී විනාඩි 46ට යෙදුණු සුබ මොහොතින් ශ්‍රී ලංකා ජනරජයේ පළමු අගමැති ධුරය සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දිවුරුම් දුන්නාය. ශ්‍රී ලංකා ජනරජයේ පළමු ජනාධිපති විලියම් ගෝපල්ලෝ මහතා දිවුරුම් දුන්නේය. ජාතික රාජ්‍ය සභාවේ පළමු රැස්වීම එදින පැවැත්ුණි. ඒ කතානායක ධුරයට ස්ටැන්ලි තිලකරත්න මහතා ඒකත් ඡන්දයෙන් තේරී පත්විය. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා රජය ගෙන යන එන්නත් වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇතැම් වෙබ් අඩවි සැලසුම් සහගතව අසත්‍ය ප්‍රචාර සිදු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටී. එහිදී එන්නත් කරන වැඩපිළිවෙලේ විශ්වාසනීයත්වය බිඳ වැටෙන ආකාරයෙන් සහ එම ක්‍රියාවලියට බලපෑම් එල්ලවන බව ඒත්තු ගන්නන අයුරින් ඇතැම් වගකීම් රහිත වෙබ් අඩවි අසත්‍ය පුවත් නිර්මාණය කරමින් පවතී. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හෝ වෙනත් පිරිස් මුදලට එන්නත් විකිණීමේ ජාවාරමක් සිදු කරන බව හුවා දැක්වීමට ඇතැම් පාර්ශ්ව සිදු කරන ද්වේෂසහගත ප්‍රචාර අමාත්‍යාංශය තරයේ හෙලා දකි. එන්නත් මුදලට ලබා දීමේ හැකියාවක් කිසිසේත් නැත. එසේ ලබා දෙන්නේ නම් ඒවා ව්‍යාජ එන්නත් වේ. එවැනි එන්නත් ලබා ගැනීමෙන් වළකින්නයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. මෙම අසත්‍ය පුවත් නිර්මාණය කිරීම පිළිබඳව දැන් විමර්ශන ආරම්භ කර ඇත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. සත්‍ය හඬ අවධානය පිණිසයි. පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානයේ තොග වෙළඳාම සඳහා පමණක් අද සිට 24 වෙනිදා තෙක් විවෘතව තැබේ. මහා පරිමාණ තොග වෙළඳුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දුරකථන මාර්ගයෙන් ඇනෝම් කර ලබාගත හැක. ලෝක ප්‍රවෘත්ති
දකුණු ආසියාවේ කොවිඩ් පැතිරීම වේගවත් යයි යුනිසෙෆ් සංවිධානය කියයි. ලෝකයේ දෛනිකව හඳුනා ගන්නා නව කොවිඩ් ආසාදිතයන්ගෙන් අඩක් පමණ සිටින්නේ දකුණු ආසියානු කලාපයේ බව එම ආයතනය පෙන්වා දෙයි. මරණ අනුපාතයේද ඉහළ අගයක් ගනී. සෑම විනාඩියකටම ආසාදිත මරණ 3ක් වාර්තා වේ. මෙම තත්ත්වය පාලනය කිරීමට අදාළ රටවලට ආධාර ලබා දීම සඳහා ඩොලර් මිලියන 164ක් වහා අවශ්‍ය වී තිබේ. වෛරසයේ වේගවත් පැතිරීම ඊට මුහුණ දී ඇති සියලු රටවල් රෝහල් පද්ධතියට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා කර ඇත. වසංගතයේ පළමු රැල්ලට වඩා දැන් ව්‍යාප්තිය සිව් ගුණයකින් වැඩිය. එෙහිදී ළමයින් සහ ගැබිණි මව්වරුන්ද අවධානමට ලක්ව සිටී. මාලදිවයින් රෝහල් ධාරිතාව උපරිමයකට ළඟා වී ඇත. මාලදිවයින් හා භූතානය තම රටේ සියලු දෙනාට එන්නත් ලබා දී තිබේ. කලාපයේ අනිකුත් රටවල් එන්නත් ලබා දී ඇත්තේ පුජ්‍යලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණි. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සටන් විරාමයක් ඇතිවීමත් සමග ගාසා ප්‍රදේශයට මානුෂීය ආධාර ලබා දීම ආරම්භුණි. දින 11ක ගැටුමකින් පසු දහස් ගණනක පලස්තීන ජනතාව යලි නිවෙස් කරා පැමිණ සිටියහ. මෙම ගැටුමේදී 250කට වැඩි පිරිසක් මිය ගියහ. ඊශ්‍රායලය මෙන්ම හමාස් සංවිධානය යන දෙපාර්ශ්වයම ජයග්‍රහණය තමන් සතු බව කියා සිටියේය. කෙසේ වුවත් පලස්තීනයේ මහල් නිවාස රැසක්ම සුන්බුන් බවට පත්විය. පලස්තීනයේ අල් අක්සා දේවස්ථාන ප්‍රදේශයේදී ඊශ්‍රායල සහ පලස්තීන පිරිස් අතර ඇති වූ ගැටුම මෙහි ආරම්භය විය. එෙහිදී හමාස් සංවිධානය රොකට් ප්‍රහාරය එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය දැවැන්ත ප්‍රහාර එල්ල කළේය. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මාතර ගන්දර දීවර වරායේ සංවර්ධන කටයුතු දැන් ක්‍රියාත්මකයි. මේ ප්‍රදේශයේ දීවර ප්‍රජාවට සුවිශේෂී පහසුකම් වලින් ස්ථානයක් වනු ඇත. ඉකුත් දෙසැම්බරයේ සංවර්ධන කටයුතු ආරම්භුණි. එම කටයුතු නිමා වන්නේ වසර 2023 දී. ඊට රුපියල් මිලියන 8000ක් වැය කෙරේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩාවල ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කියයි. කොවිඩ් වසංගත තත්ත්වයක් පැවතියත් ක්‍රීඩා උළෙල නිවැරදි ලෙස කළමනාකරණය කර ගැනීමට ජපන් බලධාරීහු සූදානමින් සිටිති. ඔලිම්පික් ගම්මානයේ 80%ක් මේ වන විට එන්නත්කරණය කර තිබේ. ක්‍රීඩා උළෙල ආරම්භන ජූලි 23 වෙනිදාට පෙර සියලු දෙනා එන්නත් කිරීම සිදු කරන බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් මහතා පවසයි. ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැත. ජපානයේ එන්නත් කිරීමේ කටයුතු ප්‍රමාද වීම නිසා වත්මන් තත්ත්වයේ උදා වූ බවද බොහෝ විශේෂඥයෝ පෙන්වා දෙති. ක්‍රීඩා උළෙල සඳහා වෛද්‍යවරු 200ක් සහ හෙදෙහෙදියන් 500 දෙනෙකු කැඳවා තිබේ. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් කර යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. සියට් කැලනි හෝල්ඩින්ග්ස් නිෂ්පාදනය කළ සියට් 2021 ටයර් සන්නාමය මුල්ල ශ්‍රේණිගත කිරීම වල මෝටර් කාණ්ඩේ වටිනාම පාරිභෝගික සන්නාමය ලෙස ශ්‍රේණිගත කෙරේ. එම සන්නාමයේ සමස්ත ලැයිස්තුවේ ස්ථාන 5ක් දක්වා ඉදිරියට පැමිණ ඇත. මේ වසර සඳහා එහි වටිනාකම රුපියල් මිලියන 2000කට වැඩිය. එය පසුගිය වසරට සාපේක්ෂව 46% වර්ධනයකි. ටයර් සඳහා පනව ඇති ආනයන සීමා හා විලඳ අවශ්‍යතාවන්ට සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට එම සමාගම සමත් වීම මෙම ජයග්‍රහණයට හේතුව බව සියට් කැලනි හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ රවි ඩඩ්ලානි මහතා පවසයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත්
ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මාර්තු මාසයේ පැවති 5.1% වූ උද්ධමනය ඉකුත් අප්‍රේල් මාසයේදී 5.5% දක්වා ඉහළ ගොස් තිබේ. 2020 අප්‍රේල් මාසයේ පැවති පහළ පදනම් අගය මගින් නැති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂමය උද්ධමනය මාර්තු මාසයේ පැවතියේ 8.8% ලෙසය. ඒ අප්‍රේල් මාසයේදී 9.7% දක්වා ඉහළ ගියේ. වාර්ෂික ලක්ෂමය පදනම් මත මූලික උද්ධමනය මාර්තු මාසයේ පැවතියේ 4.3% වශයෙන්. ඒ අප්‍රේල් මාසයේදී 4.1% දක්වා පහළ ගියේය. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICR ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. උතුරු අන්දමන් සහ ඊශානදිග බෙන්ගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද සිට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැක. එය හෙට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වේ. ලබන සඳා සුළි කුණාටුවක් දක්වා ඒ වර්ධනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අංගවයි. මෙම පද්ධතිය වායඹ දිසාවට ගමන් කර ලබන බදාදා බටහිර බෙන්ගාල වෙරළ වෙත ගමන් කිරීමට ඉඩ තිබේ. ඉදිරි දින කිහිපයේදී එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තද වැසි ඇතිවේ. එමෙන්ම විටින් විට පැයට කිලෝමීටර් 80 දක්වා පමණ වූ තද ප්‍රහාරාත්මක සුළං ඇතිවේ. මුහුද ඉතා රළු විය හැක. කංකසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවේ. එම මුහුදු ප්‍රදේශ ශ්‍රේණිකව රළුවේ. නැවත දැනුම් දෙනතුරු මෙම මුහුදු ප්‍රදේශවල දීවර හා නාවික කටයුතු නොයෙදෙන ලෙස අවවාද කෙරේ. දැනට එම මුහුදු ප්‍රදේශවල සිටින අය ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා පැමිණෙන්නයි දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල සංචරණ සීමා දැන් ක්‍රියාත්මකයි. එම නීති ක්‍රියාත්මක වන්නේ දැන් නිරීක්ෂණයට පොලිසිය 22000ක්. තවත් කොවිඩ් මරණ 44ක්. වරාය නගරෙන් වසරකට ඩොලර් මිලියන 3000ක විදේශ ආයෝජන. නිරෝධායන නීති උල්ලංඝනය කළ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට නඩු. වැඩි මිලට පොහොර විකුණු වෙළෙන්දුකු පොහොර මිටි 1200ක් සමග අත්අඩංගුවට. රජයේ එන්නත් වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් අසත්‍ය ප්‍රචාර සිදු කරන වෙබ් අඩවි පිළිබඳව රජය විමසිල්ලෙන්. දිවෙනවට අඩු පීඩන තත්ත්වයක්, සුළි කුණාටුවක අවධානමක්. ලෝකයේ දෛනිකව හඳුනා ගන්නා නව කොවිඩ් ආසාදිතයන්ගෙන් අඩක් දකුණු ආසියාවේ. ජපන් ඔලිම්පික් ගම්මානයේ සේවක සේවිකාවන්ගෙන් 80%කට කොවිඩ් එන්නත. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.